नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेथ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अनुपुम्बेन मेधावी थोकथोकं खने खने कम्मारो रजतस्सेव निद्धमे मलमत्तनोति पिन्वत्नी तन्मे प्रकाश कले अपे बुදුරජාණන් වහන්සේ අපගේ ජීවිත තත්වය පැහැදිලි කරමින් අපගේ ජීවිතය වාසනාවන්ත කරගන්නා හැටි පැහැදිලි කරවන ගාථා ධර්මයක්. අනුපුබ්බේන මේධාවි තෝකතෝකං කනේ කනේ නුවණැති තැනැත්තා පිළිවෙලින් ටික ටික ඉඩ ලැබෙන හැටියට තමන් ළඟ තියෙන අගුණ දුර්වලකම් අඩු කරගන්නවාය තමන් ළඟ තියෙන්නට ඕන
ගුණ නුවණ වැඩි දියුණු කරගන්නවා යන අදහසයි. එය පැහැදිලි කරන්නට උන්වහන්සේ උපමාවකුත් දේශනා කළා. රන් කරුවෙකු, රිදී කරුවෙකු රන් ආභරණයක්, රිදී ආභරණයක් හදන්නාක් මෙන් කියලා. රන් කරුවෙකුට, රිදී කරුවෙකුට රත්තරන් රිදී ලැබෙනකොට ආකාරයකින් කුණු සහිතව, බොර සහිතවයි ලැබෙන්නේ. ඒ රන් කරුවා එක පැත්තකින් එහි කුණු ගතිය, බොර ගතිය අස්කල්ලා පිරිසුදු රත්තරන් කෑල්ලක් බවට පරිවර්තනය කරනවා. අනිත් පැත්තෙන් ඒ රත් කළා උපමට්ටම් කරලා ලස්සන ආභරණයක් හදනවා. ඒ වගේ අපේ ජීවිතය සකස් කරගන්නටත් අප එක පැත්තකින් අප ළඟ තියෙන අගුණ දුර්වලකම් සොයා බලා අඩු කරගන්නට ඕන. අප ළඟ තියෙන්නට ඕන ගුණ නුවණ අනිත් පැත්තෙන් වැඩි දියුණු කරගන්නට ඕන. අපේ ජීවිත අස්තිරයි. එහෙම අස්තිර ජීවිතයෙන් ස්ථිර ප්‍රයෝජනයක් ගන්නට නම් අපි මේ මඟ ගමන් කරන්නට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිත කර හැම දෙයක්ම ප්‍රකාශ කරලා තියෙනවා. අද බටහිර ලෝකයා පැහැදිලිවම ප්‍රකාශ කරනවා ලෝකයට හිත කර දේවල් වල ඉතිහාසයේ සොයාගෙන ගියොත් නතරවන්නේ බුදුරජාණන් වහන්සේ ළඟයි කියලා. අද ලෝකයා මහත් ඉහළින් පිළිගන්නා වූ කාරණයක් සලස්මක් ඇතුව කටයුතු කිරීම. ගයක් හදන්නට කලින් සලස්මක් හදනවා, ඒ අනුව ගේ හදනවා. නගරයක් නිර්මාණය කරන්නට ගියාම කල්ැතුව සලස්මක් හදලා ඒ අනුව නගරය නිර්මාණය කරනවා. රටක් සංවර්ධනය කරන්නට ගියාම 3 අවුරුදු, 5 අවුරුදු, 10 අවුරුදු ආදී වශයෙන් සැලසුම් කරලා ඒ සැලැස්ම අනුව රට සංවර්ධනය කරනවා. එය මුළු ලෝකේම පිළිගත් ප්‍රතිපත්තියක්. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ප්‍රථම එය හොඳින් පැහැදිලි කරලා තියෙනවා. මේ ගාථාවෙන් උන්වහන්සේ එක කොටසක් පිළිබඳව සැලැස්මක් ඉගැන්වුවා. මිනිසෙකු ළඟ තියෙන්න ඕන ගුණ නුවණ දියුණු කරගන්නට කලින් තමන් ළඟ තියෙන අගුණ දුර්වලකම් අඩු කරගන්නට ඕන. එහෙම අඩු කරගෙන ගුණ නුවණ දියුණු කර ගැනීමේ සැලැස්මයි. ඒ මඟ ගමන් කරලා දිගට ගියාම ඒ තැනැත්තා සර්වාකාරයෙන්ම පිරිසුදු පුද්ගලයෙකු වෙනවා. රහතන් අතර කෙනෙකුන් වෙනවා. එය අනුකරණය කරලා අපට හැම දෙයක් පිළිබඳවම සැලසුම් හදාගෙන දියුණුව කරා යන්නට පුළුවන්කම තියෙනවා. එබඳු සැලසුම් රාශියක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව ලෝකයාට ප්‍රකාශ කරන්නට පුළුවන්කම තිබෙනවා. එයින් එක සැලැස්මක් අද පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. එනම් ජීවන සැලැස්ම. අපේ ජීවිතේ හරියට ගත කරන්නේ කොහොමද? ජීවිතේ දියුණු කරගන්නේ කොහොමද කියන පිළිවෙල තමයි අද පැහැදිලි කරලා දෙන්නට යන්නේ. සත්වේකු මිනිසෙකු වන්නේ නාම රූප දෙක එකට එක්වහු වීමෙන්. ඉතින් මෙතෙන්දී මිනිසයා අරගෙන බලමු. මිනිසයා කියලා කියනකොට නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා, තවත් ටිකක් පුරුල් කරලා ගත්තම පංචස්කන්ධයක් තියෙනවා. ඒ පංචස්කන්ධය එකට එක්වහු වුණ තැන තමයි සත්වයා කියන්නේ. මනුෂ්‍ය රූපයෙන් එක්වහු වුණ තැන මනුෂ්‍යයා කියලා කියනවා. එය කොට කරලා ගත්තම නාම කාය කියලා දෙකකට බෙදෙනවා. කාය පිළිබඳව නම් අපට පේන්නට තියෙන නිසා වැඩි විස්තරයක් නොකරත් හිතා ගන්නට පුළුවන්. නාමයේ හිත චෛතසික ධර්මයන් අපේ සාමාන්‍ය ඇහැට පේන්නේ නැති නිසා අපි ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. ඔය දෙකම එකට එක්වහු වෙලා හැදුනම තමයි මිනිහා හැදුනා කියන්නේ. මනුෂ්‍ය ශබ්දයේ උගත් ලෝකයා নানা විදිහට විග්‍රහ කරලා තියෙනවා.
බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව විග්‍රහ කළ තියෙන්නේ මනස්ස උස්සන්නතාය මනුස්සා කියලා. දියුණුවන මනසක් ඇත්තේ මිනිහා කියලා. එතකොට මිනිහාට මේ ස්වરૂපයෙන් රූපයක් තිබුණත් දියුණුවන මනසක් නැත්නම් ඒතනත්තා නියම වශයෙන් මිනිසෙක් වන්නේ නැහැ. ඒ නිසා මිනිසෙක් වන්නට කයත් උවමනා කරනවා මේ ආකාරයෙන් මිනිසෙකුට අයිති විදිහට ගුණ නුවණ දියුණු කර ගැනීමත් උවමනා කරනවා. එයින් ප්‍රධාන වන්නේ මනසයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය ආදී වශයෙන් ධම්මපදෙහි මුලටම දේශනා කළේ හිත ප්‍රධාන බවයි. හිත ශ්‍රේෂ්ඨ බවයි. හිතින් මේ අනිත් චෛතසිකයන් පිළියෙල වෙන බවයි. හිත ප්‍රධානයි. කය අප්‍රධානයි. කය ආශ්‍රය කරගෙන තමයි හිතක් පවතින්නේ. උට මිනිහා කියන නම සම්පූර්ණ වශයෙන් ලැබෙන්නේ කය දියුණු කර ගැනීම නිසාම නෙවි මනස දියුණු කර ගැනීම නිසායි. ඒ කයත් අවශ්‍යයි. මිනිසියෙකුට අයිති රූපයකින් දියුණු වෙන්නට ඕන. අද සමාජයේ දෙස බැලුවම කය දියුණු කර ගන්නට, කය වඩන්නට අප්‍රමාණ දේවල් කරනවා. හම්බ කරන සල්ලි වලින් 99%ක්ම වියදම් කරන්නේ කය වඩන්නටයි. ඒ නිසා කන්න බොන්න හැම දෙයකටම වියදම් කරනවා. ඒක අවශ්‍යයි. ඊට වඩා උතුම් වූ මනස වර්ධනය කරන්නට, මනස දියුණු කරන්නට එහෙම කරන වියදමක් නැත්තම් ඊටාම අල්ප වශයෙන්. මොකද අප වියදම් නැතුව හෝ ඇතුව හෝ මනස දියුණු කරගන්න එක ප්‍රධාන කාර්යය හැටියට සලකන්න ඕන. අපේ බෞද්ධ સિદ્ધාන්තයක් ඇවිල්ලා තියෙනවා මේ කාරණේ අනුව මිනිහා නොහදා රට හදන්නට බෑ කියලා. මිනිහා හැදුනොත් තමයි රට හැදෙන්නේ. ඒ අතින් බැලුවත් අපි රට හදන්නටයි කියලා කෙලවරක් නැති දේවල් කරනවා මිනිහා හැදීම අතපසු කරලා. ඒ නිසා සමාජයට වෙන කරදර අප්‍රමාණයි. වර්තමාන ලෝකයේ දේශ බැලුවම ඒක හොඳට වටහා ගන්නට පුළුවන්. රට හදන්නට යනවා මිනිහා හදන්නේ නැතුව. ඒ නිසා රටේ කෙලවරක් නැති කරදර කලබල. වර්තමාන ලංකාව දේශ බැලුවත් මේ හොඳ හැටි වටහා ගන්නට පුළුවන්. ඒට කාටවත් දොස් කියන්නට බෑ. අපි අපේ බෞද්ධ පිළිවෙත අමතක කළ දාලා මේ අලුත් දේවල් අනුකරණය කරන්නට ගිය නිසායි වරද සිද්ධ වුණේ. මිනිහා හදලා රට හදනවයි කියන ඒ මූල ධර්මයේ උඩ අපි ඉදිරියට ගියා නම් අපට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අද ලෝකයක් පිළි අරගෙන තියෙනවා ඒක මිනිහා නොහදා රට හදන්නට බෑ කියන સિદ્ધාන්තයට අපි මුල් තැනක් දෙන්නට ඕන. ලෝකයේ අතර එය පිළි අරගෙන තියෙන ආකාරයේ පැහැදිලි කරන්නට පුළුවන් දෙකරුණකින්. එක නුවණැති තාත්තා කෙනෙක් ලෝක සිතීමක් අරගෙන කෑලි වලට කපලා මෙය අවුල් කරලා ඊළඟට ළමයෙකුට කීවා මේ ලෝකේ හදලා දෙන්නටයි කියලා. අර පියා මේක කෑලි වලට කපන්නට මත්තෙන් පිටිපස්සේ ලෝක සිතීමේ පිටිපස්සේ මිනිස් රූපයක් ඇඳලායි මේක කෑලි වලට කැපුවේ. ළමයාට ලෝකේ හදලා දෙන්නටයි කියලා දුන්නා. මොළේ ඇති ළමයේ උත්සාහ ගත්තා මේ කෑලි ටික එක්කව කොල්ලා ලෝකේ හදන්නට. නමුත් බැරි වුණා. හැම උත්සාහයක්ම වැරදුනා. ඊළඟට මේ ළමයා පැත්තක ඉඳගෙන කල්පනා කරනවා ඒ තාත්තා කිව්වා ලෝකේ හදලා දෙන්නට කියලා. මම මේවා එක්කව කොල්ලා බැලුවා ලෝකේ හදන්නට බෑ. කොහොමද මේක කරන්නේ කියලා. එතෙන්දී මේ ළමයාට මතක් වුණා මේ පිටිපස්සේ රූපයක් තිබුණා. ඒ රූපේ අතට තමාගේ හිත හැරුණා. හැරිලා අර රූපයේ හැදිලා එන තාලෙට අර කපල වෙන් කරපු සිටියේ මේ කෑලි එකතු කළා. ඒක ළමයාට කරන්න පුළුවන් වැඩක්.
බුද්ධිමත් ළමයා හිතලා අර රූපේ හරියට හැදෙන්නට අර කැලී ටිකක් අහු කළා. ඒක අනිත් පැත්තට හැරවල බැලුවම ලෝකයක් හැදිලා. තාත්තේ මම ලෝකේ හැදුවයි කිව්වා. කොහොමද පුතා හැදුවේ? තාත්තේ මම මිනිහා හැදුවා. එතකොට ලෝකෙ ඉබේම හැදුනා. බලන්නට කොච්චර අගිය ඇති දෙයක්ද? මිනිහා හැදුවොත් තමයි ලෝකෙ හදන්න පුළුවන්. මිනිහා නොහදා ලෝකෙ හදන්නට ගිහිලා නිකම් පේනට යම් දේ කරන්නට පුළුවන්. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ කාරණේට අතිරේකව මෑත කරන ලද පරිශ්‍රණයකින් දැසගත් නිගමනයකුත් කියන්නට ඕන. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ගැන කවුරුත් දන්නවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩලේ බැංකොක් නුවර තියෙනවා ආසියාතික සංවර්ධන ආයතනය කියලා ස්ථානයක්. එක්සත් ජාතීන් විසින් මේ රටවල් වලට දියුණුව සඳහා කියලා අප්‍රමාණ ආධාර කරලා තියෙනවා. කොළඹ ක්‍රමයේ යටතේ ඉඳලා මේ කාලයේ වෙනකොට ඒ ලෝක ආධාර දිහා බැලුවම පුදුමයි අප්‍රමාණ ආධාර ලැබිලා තියෙනවා. ආසියාතික රටවල් කොයිවටත් ලැබිලා තියෙනවා. වෙන රටවල් වලටත් ලැබිලා තියෙනවා. ඒවයි ප්‍රමණ ලැබුණත් ලැබුණු තරමට දියුණුවක් පේන්නට නැහැ. අප රට දේශ බැලුවත් උච්චර කාලයක් මුළුල්ලේ ලැබුණු ලෝකාධාර වලින් දියුණු නැතුව නෙවි ලැබිය යුතු දියුණු ප්‍රමාණයට දියුණුව ලැබිලා නැහැ. මේ කාරණේ පිළිබඳව බැංකොක් නුවර පිහිටි ආසියාතික සංවර්ධන මණ්ඩලයේ ආයතනය පරීක්ෂණයක් කරන්න හිතුවා. මේ තරම් ආධාර කරලත් මොකද මේ රටවල් හිතුව තරමට දියුණුනේ නැත්තේ කියලා. ඒ සඳහා පරීක්ෂක මණ්ඩලයක් පත් කළා 4 දෙනෙකුන් යුක්තයි. ඉන්දියාවෙන් 2 දෙනයි, බංග්ලාදේශයෙන් 1 දෙනයි, ලංකාවෙන් 1 දෙනයි. මේ 4 දෙනා ආසියාතිකයන් හැටියට බොහොම බුද්ධිමත්ව කල්පනා කළ බැලුවා. පරීක්ෂා කරලා නොඑක අංශවලින් කල්පනා කරලා බලනකොට මේ අයට එක්තරා නිගමනයකට බහින්නට පුළුවන්කම ලැබුණා. මේට හේතුව මොකක්ද? ආර්ථිකයේ කියාගෙන ගියා මිනිහා ගැන සලකන්නේ නැතුව. එතනයි වරද. මානව සංවර්ධනයේ නැතුව මේ රටවල් සංවර්ධනය කරන්නට ගියේ කේ වරදයි අද මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිගමනයේට බැස්ස ඒ කාරක සභාව ඊළඟට වාර්තාවක් දෙන අතර සැලැස්මකුත් දුන්නා. කලින් ඒ ඇත්තන් හදාගෙන තිබුණ සැලැස්මේ පළවෙනි අංකයේද තිබුණේ ආර්ථික සංවර්ධනයයි. මේ උගතුන් 4 දෙනා හදාපු අලුත් සංවර්ධන සැලැස්මේ අංක 1ට තිබුණේ මානව සංවර්ධනයයි. ආර්ථික සංවර්ධනයේ අංක 3ට දාලා තිබුණා. උඩ බලන්නට අද උගත් ලෝකයාට මේක හොඳට වැටහිලා තියෙනවා, තේරිලා තියෙනවා මේ කොහාටද යන්නේ කියලා. ඒකට මේ වගේ බෞද්ධ රටක අපි වැඩියෙන් හිතන්නට ඕන. අපේ රටවල් හැදුනේත් ඒ විදිහටමයි. බුදුරජාණන් වහන්සේගේ උපදේශ මාලා ඇතුව තමයි අපේ මුතුන් මිත්තන් මේ රටවල් හැදුවේ. අපි බටහිර මිත්‍යානුකරණයෙන් අනුකරණය කරන්නට ගිහිල්ලා තමයි අපට මේ නොඑක් විදිහේ කරදර ඇති වෙන්නේ. මේ කලබල ඇති වෙන්නේ. කෝලාහල ඇති වෙන්නේ. අපි මිනිහා හරියට හදලා තිබුණා නම් ওই ප්‍රශ්න ওই විදිහට එන්නේ නැහැ. දැන්වත් අපි ඒ මකට බහැලා ඉදිරියට ගමන් කරන්න ඕන කියන එක කවුරුත් හිතට ගන්න ඕන. අප හැම විටකම මහන්සි ගන්නට ඕන. කොයි කටයුතු කරනකොට කරදර ඇති වෙනවා, හිරිහැර ඇති වෙනවා. ඒව ඉවස දරාගෙන ඉදිරියට යන්න. එහෙම නැතුව අපි වුණුන් අනකොටා ගන්නට ගියොත් ඒක මහා කරදරයක්. හැමෝටම කරදරයක්. අපි අපේ ප්‍රතිපත්ති ඉක්මවලා වැරදි පැත්තට ගියොත් අපි ඔක්කොටම කරදරයක්. ඒ නිසා අපි මේ වයින් පාඩම් ඉගෙනගෙන ඉදිරිය සාර්ථක කරගන්නේ කොහොමද කියලා සලකා බලමු. මා කලින් මතක් කළා බුදුරජාණන් වහන්සේගේ නොඑක් සැලසුම් අතර ජීවන සැලැස්ම කියලා සැලැස්මක් තියෙනවා කියලා. අපි ඒ ජීවන සැලැස්ම අනුව අපේ ජීවිතයේ පවත්වමු. අපේ අනාගත පරම්පරාව හදමු. කාටවත් හානියක් වෙන්නේ නැහැ. හැමෝම එකට සුහදව හොඳින් වාසය කරනු ඇති
ಜಾති වශයෙන් ආගම් වශයෙන් විවිධව හිටියත් සුවද වාසයකට ඒක ඒකාන්තයෙන්ම උපකාර වෙනවා ඇති. ඒ නිසා අපි මේ සැලැස්ම ගැන සැලකිල්ලක් දක්වමු. ඒ සැලැස්මේ මුලටම කියන්නේ ළමා කාලයයි. අපි ජීවිතයක් ගත්තම ළමා කාලයෙන් තමයි පටන් ගන්නෙ. ඊළඟට තරුණ කාල, මධ්‍යම කාල, තලතුණා කාල කියලා ඔය ජීවන සැලැස්මේ කාල වශයෙන් බෙදිලා යනවා. මුලටම තියෙන්නේ ළමා කාලයයි. ළමා කාලයේදී වමනා කරනවා දියුණු දෙකක්. චරිත බුද්ධි. ළමා කාලයේ අවසාන වෙනකොට තරුණ කාලේ එනවා අවුරුදු 15න් පස්සේ. ඒ මුල් කාලේ වමනා කරන චරිත බුද්ධි දෙක අපි දියුණු කරන්නේ කොහොමද කියලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒවට මඟ පෙන්වලා තියෙනවා. අම්මා තාත්තා දෙන්න තමයි මුල් ගුරුවරු හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ පුබ්බාචාර්ය නමින්. ඊට පස්සේ ලැබෙන ගුරුවරු නොයෙක් තාලීය ගුරුවරු. ඒ මුල් ගුරුවරු දෙන්නට විෂය හැටියට උගන්වන්නට තිබුණේ දෙකයි. අනිත් ගුරුවරුන්ට විෂය හුඟක් තියෙනවා. මේ දෙදෙනාට තිබුණ විෂය දෙක මොකද්ද? පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති. තමාගේ දරුවන් අයහපතින් මිදවීම, යහපතේ යෙදවීම. මේ කාර්යය අම්මා තාත්තා කවදද පටන් ගන්නෙ? පින්වත්නි, ජීවිතයක මුල කියලා කියන්නේ මව් කුසේ ප්‍රතිසන්දියයි. එතකොට එතන ඉඳලා තමයි අම්මා තාත්තා තමාගේ දරුවන් අයහපතින් මුදවලා යහපතේ යොදවන පිළිවෙලට බහින්නට ඕන. මව් කුසේ පිළිසිඳගත් කාලේ ඉඳලා මේ කියලාකොට අපේ පුරාණ චාරිත්‍ර කීපයක් මතක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇතැම් මව්වරු තමාගේ කුසල දරුවෙකු පිළිසිඳ ගත්තාට පසුව බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගිහිල්ලා වැඳලා කියලා තියෙනවා, ස්වාමීනි මගේ කුසේ දරුවෙකු පිළිසිඳගෙන සිටිනවා, ඒ දරුවා තෙරුවන් සරණගත කරන්නටයි මා ආවේ කියලා. මව් කුසේ ඉඳිද්දිම දරුවා තෙරුවන් සරණගත කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ දරුවට එතන ඉඳලම ලබා දෙනවා. ඊළඟට අපේ පොත්වල සඳහන් වෙනවා ගබ්බ පරිහාරං අදාසි කියලා. ගැබ් පෙරහැර දුන්නයි කියලා. ගැබට කරන්න ඕන පූජා විදි පැවැත්වුවයි කියලා. ආගමික වශයෙන්ොත් වෛද්‍යෝපදේශ වශයෙන්ොත් ඒ දරු ගැබ ආරක්ෂා වීමට, වර්ධනය වීමට කළ යුතු වැඩ. ඒවා බොහොම ලස්සනට පෙන්වලා තියෙනවා අපේ බණ පොත්වල. ඒ කාලය තුල මව කොයි විදිහටද දරුවා හදන්නට ඕන කියලා. ඒ පුරාණ චාරිත්‍රානුකූලව දරුවෙකු මව් කුසේ පිළිඳ ගත්තට පස්සේ ඒ අම්මා පුදුම විදිහට පේවෙනවා. පේවෙලා කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් කුසේ ඉන දරුවා හදනවා. කනබුන දේවල් වලින් පවා පේවෙනවා. ලුණු ඇඹුල් වලින් පවා පේවෙනවා. එහාට මෙහාට හැරෙන ආකාරයෙන් පවා පේවෙනවා දරුවා හොඳට හදාගන්නට. ඒ වගේම කය හදනෝ වගේම දරුවාගේ මනස හදන්නට ඒ කාලය තුල අම්මා තාත්තා ආත්මික වශයෙන් පේවෙනවා හොඳ අදහස්, ආගමික අදහස්, වීර අදහස් ඔය ඇති කරනවා අම්මාගේ හිතේ. ඇති කරනකොට ඒවා දරුවාට වදිනවා කියන එක තමයි පුරාණ විශ්වාසය. දැන් පින්වත්නි, විද්‍යාඥයන්ුත් ඒක බාර අරගෙන තියෙනවා. විද්‍යාඥයන් කියනවා මව් කුසේ ඉන දරුවාට එක්තරා කාල පරිච්ඡේදයක ඉඳලා අම්මා කතා කරන හැම දෙයක්ම ඇහෙනවා කියලා. වචන වශයෙන් තේරුනේ නැතුවට මොකද අම්මා කතා කරන දේවල් අදහස් වශයෙන් මනසේ තැන්පත් වෙනවා කියලා. එතකොට බලන්නට අපේ පැරණියන් අනුගමනය කර පිළිවෙල කොච්චර හොඳද කියලා. අපි ඒව දැන් අමතක කළා දාලා අලුත් වෙන්නට ගිහිල්ලා මව් කුසේදී දරුවා හදනවා කියන කතාව නැත්තම් දරුවාගේ ශරීරයේ වැඩින්නට කරන දේවල් තමයි බහුලව තියෙන්නේ. බොහොම ටිකයි මනස හදන පැත්ත. නමුත් එදා ඉඳලම
දරුවාගේ මනසත් හදාගෙන ඉන්නට ඕන හොඳ දරුවෙක්, රටට සමාජයට වැඩ ඇති දරුවෙක් කරන්නට නම්. ඊළඟට දරුවා බිහි වෙන්නට ලං වෙනකොට අපේ චාරිත්‍රානුකූලව පිරිත් කියලා විශේෂයෙන් අඟුලිමාල සූත්‍රයේ ප්‍රකාශ කරලා ඒ අවස්ථාවේදීත් තුන්රුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා. අඟුලිමාල සූත්‍රයේ තියෙන අගය දැන් ලෝකයේ උගතුනුත් පිළිගන්නවා. විශේෂයෙන් මේ ප්‍රසව විද්‍යාව පිළිබඳ ඉන්න විශාරද වෛද්‍යවරු හොඳට මේක අවබෝධ කරගෙන තියෙනවා. අඟුලිමාල සූත්‍රයේ කියවීම නිසා දරු ප්‍රසූතියට ඇති පහසුකම්. ඒකට ඒ වගේ චාරිත්‍ර අපේ තිබුණා. ඒවා අපි නැවත වරක් මතු කරලා අරගෙන ඉදිරියට යන්නට ඕන. දරුවා උපන්නාට පස්සේ කයත් මනසත් දෙකම හදන්නට ඕන. මේ හැම කටයුත්තකදීම අම්මා මුල් වෙනවා, තාත්තා සම්පූර්ණ සහාය දෙන්නට ඕන. දරුවන්ගේ ස්වභාවය කුඩා අවදී ඉඳලම අනුකරණයයි. ඒ නිසා කය හදන්නට දරුවාට උවමනා කරන ආහාර දෙන්න ඕන. මව්කිරි හොඳ බව අපේ පිළිගැනිල්ල. දැන් ඉතින් හැමෝම කියනවා මව්කිරි කියලා. මොකද පුරාණයේ පටන් අපේ පිළිගැනිල්ල මව්කිරිම තමයි දරුවාට හොඳම කිර. ඒ වයිදි බලන්නට දරුවාට කිරි දෙනකොට අම්මා කෙනෙක් පේවෙච්ච ආකාරය. පරණ හොඳ කවි තිබුණා. ඕම සතුටින් ඔය කවියක් කියලා සමහර විට තුන්රුවන් සිහි කරලා දරුවට කිරි දෙන්නෙත්. දැන් ඒකාද පිළිගන්නව උගත් ලෝකයම බොහොම හොඳ දෙයක් කියලා. අර අම්මගේ හිත ප්‍රසන්න වෙනකොට ශරීරගත ලේ ධාතුවත් ප්‍රසන්න වෙනවා. එය ආශ්‍රය කරගෙන හැදෙන කිරි ටික හොඳට පෝෂ්‍ය වෙනවා. ඒක දැන් විද්‍යාඥයෝත් පිළි අරගෙන තියෙනවා. බලන්න අපේ මේ ක්‍රම කොච්චර වැදගත්ද කියලා. එහෙම තමයි අපේ රටේ තිබුණේ. ඒතකොට දරුවාට මව්කිර ඒකත් හොඳටම පෝෂ්‍යදායක විදිහට තමයි දරුවට දෙන්නේ. ඊළඟට එළකිරි දෙනවා. මව්ගේ කිරි අඩු වෙනකොට එළකිරි දෙනවා. ඉතින් ඒ නිසා ගව සම්පත කියන එක පුදුම විදිහට අපේ රටවල් වල තිබුණා. සියලු සත්‍යයන් කෙරෙහි කරුණා මෛත්‍රිය වැඩි බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයෙන් සතුන් මැරීමෙන් වැළකී සිටින්නට අනුශාසනා කළා. ඒ අතර ගවයා ගැන විශේෂයෙන් සඳහන් කළා. ආර්ථික වශයෙන්ුත් සෞඛ්‍ය වශයෙන්ුත් ගවයාගෙන් ලැබෙන ප්‍රයෝජනෙ. බුදුරජාණන් වහන්සේ උපන්නේ ගොවි රටකයි. ಭಾರತයේ ගොවි රටයි. ලංකාවත් ගොවි රටක්. ගොවි රටකට අත්‍යවශ්‍යක සම්පත් දෙකක් තියෙනවා. ජල සම්පතයි, ගව සම්පතයි. ඒ නිසා ජල සම්පත වැඩි දියුණු කරන්නට සදා පුඤ්ඤ පවඩන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කළා. ලිං වැව් පොකුණු හදන එකේ වැදගත්කම. ඒවා අපේ මුතුන් මිත්තන් මහා ඉහළින් බාරගත්තා. ඒ නිසා තමයි මේ පුංචි ලංකාවේ වැව් 30000කට වඩා තියෙන්නේ. අපේ මුතුන් මිත්තන් ඒව බාරගත්ත විතරක් නෙවෙයි අය කිව්වා අහසින් වැටෙන හැම වතුර බිඳක්ම මහජනයාගේ යහපතට යොදවනවා කියලා. ඒ ආද බුදුරජාණන් වහන්සේගේ ජල සම්පත ගැන උගන්වපු දේශනාව අනුවයි. ගව සම්පත ගැන දේශනා කරන්නට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ගොවි රටකට නත්ති ගෝ සමිතං ධනං. ගොවි රටකට ගව සම්පත හා සමාන ධනයක් නැහැ කියලා. ආර්ථික පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් කියන්නට ගිහිල්ලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ගාවෝනෝ පරමා මිත්තා යාසු ජායන්ති ඖෂධා. පස්කෝ රස නැමැති ඖෂධ සපයන ගවයා ජාතියේ පරම මිතුරා කියලා. බලන්නට අපි ගව සම්පත ඇති කරගෙන අර දරුවන් හැදූ හැටි කොච්චර වැදගත්ද? දැන් අද මොකද කරන්නේ? ගව සම්පත විනාශ කරනවා. කොහෙන් ගව සම්පත එක පැත්තකින් කියනවා, තව පැත්තකින් විනාශ කරනවා. එහෙම කරලා මේ සමාජයක් ගෙනියන්න බෑ. දරුවන් හොඳට හදන්නට නම් මව් කිර දෙන්නට ඕන.
මවටත් අවශ්‍යයි කිරි. ශරීර ශක්තිය ඇති වෙන්නට ඒකට මව අර ගවයාගේ කිරි ටික පානය කරලා තමාගේ ශරීරයෙන් හොඳ කිරි ටික දරුවාට දෙනවා. ඒ විදිහට ගිහිල්ලා බැරිමුණ තැන තමයි අර එලකිරි වලට බහින්නේ. ඒ විදිහට කය හැදුවා. කය හදන ගමන්ම මනස හැදෙන්නට කුඩා කාලේ හිටන්ම හොඳ ආදර්ශයක් දුන්නා. පුංචි ළමයට මුල් කාලේ තියෙන දේවල් මොකද්ද කියලා වැටහීමක් නැහැ. නමුත් අනුකරණය හොඳටම කරන්න පුළුවන්. අම්මා කතා කරන විදිහට කතා කරන්න සූදානම් වෙනවා. අම්මා තාත්තා යන විදිහට යන්න සූදානම් වෙනවා. ඒක අනුකරණයේ කුඩා කාලේ හැටියක්මයි. ඒ නිසා දරුවන් හොඳට හදන්නට බලාපොරොත්තු වෙන අම්මා තාත්තා වෙනතටත් වඩා ආදර්ශවත් වෙන්නට ඕන. අම්මා කතා කරන දේ දරුවා අනුකරණය කරනවා නම් හොඳ දේ වගේම නරක දේත් අනුකරණය කරනවා. ඒ නිසා තමයි සමහර විට කටේ කිරිසුඳ යන්නත් ඉස්සෙල්ලා මේ සමහර ළමයි නරක දේවල් කතා කරන්නේ, නරක වචන පාවිච්චි කරන්නේ. ඒ වයිදි බොහොම සැලකිලිමත් වුණා පුරාණ අම්මලා තාත්තලා. අපි අන්න ඒ ජීවන සැලැස්මේ ඒ පිළිවෙල ගැන උගක් කල්පනාකාරී වෙන්නට ඕන. ඒ විදිහට පුංචි කාලේ ආදර්ශයේ පෙන්නලා දරුවන් හදන්නට ඕන. වගේම පුංචි කාලේ හිටම්ම අම්මා තාත්තා බුදුන් වඳින තැනක් දැසි කරගෙන බුදුන් වඳිනකොට අර කුඩා දරුවත් ඇවිල්ලා බුදුන් වඳිනවා කියන්නට ඕන නැහැ. අම්මා තාත්තා ඒව කරන්නේ නැතුව දරුවන් ලවා ඒව කරවන්නට ගියාට සාර්ථක වෙන්නේ නැහැ. ආදර්ශය දෙන්නට ඕන. මේ දරුවා තමයි වටිනා වස්තුව. බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ ඇහුවම උන්වහන්සේ දේශනා කළේ පුත්තා වත්තු මනුස්සානං, මිනිසයන්ට ඇති ඉහළම වස්තුව පිහිට දරුවන් කියලා. ඒ දරුවා වස්තුවක් නම් වස්තුවක් හැටියට රැක ගන්න ඕන, හදා ගන්නට ඕන. වස්තුව පිළිබඳව පිළිපදින ආකාරයේ මේ පින්වතුන් කවුරුත් දන්නවා. වස්තුව පිළිබඳව එක පැත්තකින් වස්තුව ආරක්ෂා කරනවා, අනිත් පැත්තෙන් දියුණුව කරනවා. ওই දෙක තමයි වස්තුව පිළිබඳව කරන්නේ. ඒ වගේ මේ දරුවා නැමැති වස්තුව පිළිබඳවත් ඔය වැඩ දෙකමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. අයහපතින් මිදවීම, යහපතේ යෙදවීම. අයහපතින් ආරක්ෂා කර ගැනීම, යහපතේ යොදවා දියුණු කිරීම. ඔය කාර්යය අම්මයි තාත්තයි හොඳට කළොත් තමාගේ දරුවා පුදුම වාසනාවන්ත දරුවෙක් වෙනවා. මුල් කාලේ ඉඳලම හැදෙන හොඳ මග ගිහිලා හැදෙන දරුවෙක් වෙනවා. ඊළඟට තේරෙන කාලය ආවම දරුවාට උපදේශ දෙන්නට ඕන. උගන්වන්නට ඕන. අධ්‍යාපනයක් දෙන්නට ඕන. ඒ කාර්යය අද කෙරෙනවා. නමුත් අපිට තියෙන ලොකුම අඩුව මේකයි. බෞද්ධ අධ්‍යාපනයේ පරමාර්ථය මොකද්ද? වර්තමාන අධ්‍යාපනවල පරමාර්ථය මොකද්ද කියලා බලමු. වර්තමාන අධ්‍යාපනයේ පරමාර්ථය වෙලා තියෙන්නේ උගතුන් බිහි කිරීමයි. බෞද්ධ අධ්‍යාපනයේ පරමාර්ථය වෙලා තියෙන්නේ උගත් මිනිසුන් බිහි කිරීමයි. බලන්න අද වෙලා තියෙන්නේ ඕකනේ. අද උගතුන් බිහි කරන අධ්‍යාපනයක් දීගෙන යනවා කෝටි ප්‍රකෝටි ධනයක් වියදම් කරගෙන. උගතුන් වැඩි වෙනවා. උගතුන් වැඩි වෙන තරමට මිනිස්කම් වැඩි වෙන්නේ නැති නිසා හැමතැනම කරදර. හැමතැනම අවුල්. කල කෝලහල මේ ඔක්කොම ඔය කාරණේ උඩනෙව මේ සාමාන්‍ය අයද කරන්නේ මේ හුඟක් මේ බරපතල වැඩි කරනෝනේ මහා උගතුන් කියලා ඉන්න අය. කාරණේ මොකද? ඒ අතන්ට ලැබුණ අධ්‍යාපනයෙන් උගත්කම වැඩි වුණා, මිනිස්කම් ඒ ගණනට ආවේ නැහැ. බෞද්ධ අධ්‍යාපනයේ දෙනකොට උගත් මිනිසුන් නැති කිරීම, ඒ නිසා හැදීම පසුබිම් කරගෙනයි උගත්කම දුන්නේ. අන්න ඒ වගේ අධ්‍යාපනයකට අපි වහින්න ඕන. එහෙම නැත්නම් මේ විදිහට කරගෙන ගිහිල්ලා මේ වගේ කලබල කරදරවල කෙලවරක් වෙන්නේ නැහැ. අපි අද බලාපොරොත්තු වෙන්න ඕන අවුරුදු 25ක් එහාට ඉලක්කය තියලා අද මේ උපදින දරුවා කුසේ ඉඳලා හදලා අවුරුදු 25කින් සමාජයට දෙන්නට. එහෙම දුන්නොත් ඇත්ත වශයෙන්ම ඊටාම හොඳ වාසනාවන්ත සමාජයක් අවුරුදු 25කින් බිහි වෙයි. එහෙම දෙයක් නොකළොත්
එන්නම මේ කරදරකාරී වැඩි වෙලා කාටවත් ඉන්න බැරි වෙයි. රටේ මගතොට යන්න බැරි වෙයි. ඒ නිසා දැන් ගියපු දෙයින් වෙච්ච දේ අපි අත්තර දාමු. ඉදිරියට අපේ සමාජය හදා ගන්න ඕන නම් අවුරුදු 25ක් එහාට ඉලක්කේ කියලා අපි අද ඉඳලා කුසේ ඉන දරුවගෙන් පටන් ගන්නට ඕන හදන්නට. ඒ විදිහට යනකොට අර අධ්‍යාපන දෙන වයසේදී බෞද්ධ අධ්‍යාපනය කියවම බුද්ධ ආගම උගන්වන මේක නෙවෙයි. හැදියාව පසුබිම් කරගත් ඉගැන්වීම් ක්‍රමයයි. හැදියාවට මුල් තැන දුන්නේ. ඒ අතරම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උගත්කමයි හැදියාවයි උගත්කමයි මිනිස්කමයි දෙකම එක හා සමානව තියෙනවා නම් ඒ තැනත්තා දඹරත්තරන් කැලලක් වගේ වටිනවා. ওই විදිහට අපේ දරුවන්ට අපි අධ්‍යාපනය දෙන්නට හදන්නට ඕන. අපේ ධර්මයේ තව තියෙන දෙයක් තමයි විපත සැපතකට හරවන්නට. විපතක් වුණාම ඒක දිගටම විපතක් හැටියට ගෙනියන්නේ නැතුව ඒකෙන් පාඩම් ඉගෙනගෙන ඒක සැපතකට හරවනවා. අවමංගලයේ මංගලයකට හරවන්න. අවමංගලයක් වුණාම අපි ඒකට අවමංගලයක් හැටියටම දිගට ගෙනියන්නේ නැතුව නුවණින් ඒක මංගලයකට හරවනවා. ඒ විදිහට බුද්ධ ධර්ම උගන්වන්නේ. ඒ වගේ දැන් මේ වෙලාවේ වුණත් ඇතිවෙච්ච මේ විපත අපි සැපතකට හරවන්න ඕන. එහෙම නැත්නම් සදහටම විපත්මයි. ඉතින් මොකද්ද වෙන්නේ අපේ? ඒ නිසා මේ වෙලාවේදී අපි මේවයින් පාඩම් අරගෙන අපි හැදියාව පසුබිම් කරගත් අධ්‍යාපනයක් අපේ දරුවන්ට දෙන්න ඕන. එහෙමනම් විෂය මාලාවේ මොනව තිබුණත් ඒ මනස නරක කරන, මනස නපුරු කරන දේවල් නැත්තම් ඉවත් කරන්න ඕන. මුල ඉඳලම දරුවට ඔය මනස නපුරු කරන දේවල් දැකලා අහලා හරි පුරුදු වුණොත් ඒ තැනට මොනවද කරන්න බැරි ලකුණාට පස්සේ ඕන අපරාධයක් කරත හැකි. ඕන නපුරු වැඩක් කරත හැකි. ඒ නිසා නපුරු වෙන, මනස නපුරු වෙන විෂයක්වත් උගන්වන්න ඕන නැහැ. අපි හිතමු සතුන් මැරීම. සමහර කාලවල සමහර රටවල් වල ඒකත් උගන්වනවා. ඒවා අපි කල්පනාවට ගන්න ඕන. පුංචි ළමයට ඕන නැහැ ඒවා. ඒවා වැඩිහිටියෝ ඕන කාලෙකදී දැනගත්තා වේ රස්සාවක් හරි තියෙනවා නම් ඒව දැනගනීවි. අපි මේ කුඩා දරුවගේ මනස නපුරු කළොත් මොන දෙයකින් හරි භයානකයි. ඒ නිසා ආර්ථික ප්‍රශ්නේදී වුණත් අපි ඒක සලකන්න ඕන. මිනිහා නරක කරන දේවල් ආර්ථිකය කියලා ගන්නෙ නෑ. දැන් ළමා කාලේ කී විදිහට අපි මතක තියාගන්න ඕන දෙයක් චරිත බුද්ධි ඔය දෙක දියුණු වෙන්නට තමයි ඕන කරන්නේ ළමා කාලේ. ළමයින්ට ඊට වඩා වැඩක් නෑ. චරිතේ දියුණු කරන්නට ආගම, බුද්ධිය දියුණු කරන්නට අධ්‍යාපනය. වෙනත් නම් වලින් කියනවනම් ස්ථාන වශයෙන් කියනවනම් බුද්ධි දියුණුවට පාසල, චරිත දියුණුවට පන්සල නැත්නම් වෙන ආගමික ස්ථානේ. ඒ විදිහට අපි මේවයින් පාඩම් ඉගෙනගෙන අපේ දරු පරම්පරාව හදන්න ඕන අවුරුදු 25ක් එහාට ඉලක්කය තියාගෙන. එතකොට මේ කරදර අපට එන්නේ නැහැ. අනාගතේ ඉන්න පිරිසට බොහොම හොඳට ඉන්න පුළුවන් වේවි. මේ වගේ මහා විනාශ දකින්නටවත් නැතුව, අහන්නටවත් නැතුව ඉන්නට පුළුවන් වේවි. චරිත බුද්ධි දෙක ওই විදිහට අපි දිනු කළොත්, ඒ අනුව අධ්‍යාපනය සකස් කළොත් පමණයි ඒක කරන්න පුළුවන්. නැවතත් කියන්නේ අධ්‍යාපනය කියලා අපි උගතුන් බිහි කරන්නට යමක් උගන්වන එක නෙවෙයි. හැදියාව පසුබිම් කරගත්ත බුද්ධි වර්ධනයක් කරන්න ඕන මිනිස් සමාජයක් ඇති කරන්නට. උගතුන් නෙවෙයි අපට වුණා කරන්නේ උගත් මිනිසුන්. ඊළඟට ඒ ජීවන සැලැස්මේ ඉදිරියට යනවා අවුරුදු 15න් එහාට 25 30 විතර වෙනකන් විය හැකි තරුණ කාලයක්. තරුණ කාලයේ වෙනකොට දියුණු තුනක් අවශ්‍ය වෙනවා. චරිත, බුද්ධි, ආර්ථික. අර මුල් දියුණු ටික හේමක් තියෙන්නට ඕන. චරිතයේ බුද්ධිය දියුණු වෙන්න ඕන. ඒ අතරේ ආර්ථික දියුණුවකුත් අවශ්‍යයි තරුණ කාලයේ වෙනකොට.
එතකොට උසස් අධ්‍යාපනයේදී අපි මතක තියාගන්න ඕන චරිත බුද්ධි දියුණු දෙකක් ඇති කරන්න ඕන කියලා. එහෙම කළොත් උසස් අධ්‍යාපනයේදී අපට කරදරයක් නැතුව අපේ සමාජය හදාගන්න පුළුවන්. අපේ අය හදනෝ නම් මේ තරම් ලේසි පිරිසක් නෑ හදන්නට. අපේ ළමයි තරම හදන්න ලේසි පිරිසක් නෑ. අපි ඒමකට ගන්නට ඕන. ඒමකට ගන්නේ නැතුව ළමයි වැරදි මඟ ගියාට පස්සේ දොස් කියලා වැඩක් නෑ. දොස් කියන්නට ඕන ඒ වැරදි පාරට යන්න පාරවල් හදාපු අයටයි. තමයින්ට නෙවෙයි. නපුරු වෙන්නට සමාජයේ හදාපු අයටයි දොස් කියන්න ඕන. ඒ අයට නෙවෙයි. ඒ නිසා දැන් හරි අපිව දැනගෙන උසස් අධ්‍යාපනයේදී මුලටම චරිත ඊළඟට බුද්ධි ඊළඟට ආර්ථික දියුණුවක් ඇති වෙන්නට වැඩ හදන්නට ඕන. ආර්ථිකය කියලා කිව්වමත් බෞද්ධ ආර්ථිකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම බෞද්ධ ආර්ථිකය කියලා දෙයක් වෙන් කළ ප්‍රකාශ කළේ නැති වුණත් උන්වහන්සේ තනින් තන දේශනා කරපු කාරණා එක්කව කළ ගත්තම බෞද්ධ ආර්ථිකයක් හදන්නට පුළුවන්. මූල ධර්ම ටික දේශනා කළා තියෙනවා. මොන විද්‍යාවක් හරි ශාස්ත්‍රයක් හරි ගොඩනංවන්නේ මූල ධර්ම උඩයි. ආර්ථික මූල ධර්ම ටික තියෙනවා. ඒ මූල ධර්ම උඩ තමයි අප යන්නට ඕන. ලෝකේ කාටත් හොඳයි. බෞද්ධ ආර්ථිකය කියන එකේ විශේෂය මොකද්ද? සල්ලිම බලාපොරොත්තු වෙන්නේ නැතුව මිනිස්කමට මුල් තැන දීලා යන එකයි. සල්ලි කියාගෙන මෙහිම යන්න පටන් ගත්තොත් එහෙම මිනිහාට මක් වුණත් කමක් නැහැ සල්ලි ලැබිලා කියලා හිතාගෙන ගියොත් කොහේ යන්නද? කොහෙන් අවසාන වෙන්නද? ඒ නිසා අද බටහිරටත් ඒක තේරලා තියෙනවා. එක පුද්ගලයෙක් හරි ෂූමාකර් මහත්මයා කීවා අද ලෝකයට අවශ්‍ය බෞද්ධ ආර්ථිකයයි කියලා. ඒ අයට තේරෙනවා මේ යන ගමන මෙහෙම ගියොත් කොහෙටද යන්නේ? බාහිර වශයෙන් දියුණු වෙලා මිනිහා හඳට යනකම්ම ගියා. මහා පුදුම ගමනක් නේ හඳට යනකම් ගියා. ගුණ ධර්ම වලින් පිරීලා පාතාල ලෝකයටම යනවා. ඒ අපේ බෞද්ධ ක්‍රමේ නෙවි. බෞද්ධ රටේ හරි කියනවා නම් බෞද්ධ ක්‍රමේ නෙවි. ලංකාවේ හැටික තියෙනවා නම් බෞද්ධ පිළිවෙතින් පිටට පැනලයි. ඒකේ වරද තමයි අපි මේ අද විඳින්නේ. ඒ නිසා ආර්ථිකයේ වටිනා දෙයක් රටක් ගෙනියන්නට බෑ සල්ලි නැතුව. ඒ රටට ඕන කරන ආර්ථිකය වෙන්නට ඕන මනස නරක නොවන විදිහටයි. මිනිහා නරක නොවන විදිහටයි. මිනිහා නොහදා රට හදන්න බෑ කියපු ප්‍රතිපත්තිය කිසි විටක අමතක කරන්න හොඳ නෑ. රට හදන්න සල්ලි ඕන කරනවා. සල්ලි ඕන නමුත් මිනිහා නරක නොකොට ඒවා හම්බ කරන්න ඕන. පුළුවන්. බැරි කමක් නෑ. බලන්නට අපේ රටවල් වල ස්වර්ණ යුග කියනේවා මොනවද කියලා. ස්වර්ණ යුග කියලා ඉතිහාසඥයන් යුග පෙන්නනවා. ඉන්දියාවේ ස්වර්ණ යුගයේ හැටියට පෙන්වන ඉතිහාසඥයන් මොන කාලෙද? ධර්මාශෝක රජුගේ කාලේ. බටහිර ලෝකයා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 6 දෙනෙක් වෙන් කළා තියෙනවා. ලෝකෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 6 දෙනෙක්. එයින් දෙන්නෙක් බෞද්ධයි බුදුරජාණන් වහන්සේ අශෝක රජුරුයි. 6 දෙනාගෙන් දෙන්නෙක්. අශෝක රජුරු ඒ විදිහට වැඩ කරපු නිසා තමයි මුළු ලෝකය අදත් ඒ තත්වයක් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවේ ස්වර්ණ යුගය කියලා කිව්වේ. මිනිහා හැදිල්ලට මුල් තැන දුන්නා. අඩුවක් පාඩුවක් නැතුව ධනියත් සම්පාදනය කළා. ලංකාවේ ස්වර්ණ යුගය කියන්නේ කොයි කාලෙද? බුද්ධ ආගම හොඳට පැවතිච්ච කාලවල. අපේ බෞද්ධ රජදරුවන් බුද්ධ ධර්මයේ අනුව රට සංවර්ධනය කරපු රට පාලනය කරපු කාලයයි. ඒක ඉතිහාසයයි. චීනයේ ස්වර්ණ යුගය කියන්නේ කොයි කාලෙද? බුද්ධ ආගම ගිහිල්ලා ඒක බැබළුණු කාලයයි. ජපානයේ ස්වර්ණ යුගයේ බුද්ධ ආගම යෑමත් එක්කමයි හටගත්තේ. මහා දුෂ්කර අවධියක තියෙන වෙලාවේ තමයි ෂෝටෝකු කුමාරයා කොරියාවෙන් බුද්ධ ආගම ගෙන ගත්තේ. එතන ඉඳලා තමයි නැගල ගියේ ස්වර්ණ යුගයේ බුද්ධ ආගමත් සමගයි. ඒ නිසා පින්වත්නි මේ බෞද්ධ පිළිවෙතින් පිටට පනින්න අවශ්‍ය නැහැ. ඒ පිළිවෙත උඩ ඉඳගෙනම
ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. ධන සම්පත්තිය දියුණු කරන්න පුළුවන්. ඒවා බොහොම විස්තර කාරණා. නමුත් මේ යන්තමින් හරි මතක් කළේ අර තරුණ කාලේ එනකොට ආර්ථික දියුණුවක් තියෙන්නට ඕන. ඒ ආර්ථික දියුණුව ලබා ගන්නට ඕන ඒ බෞද්ධ පිළිවෙතට මනසට හානියක් නොවෙන්නට, මිනිස්කමට හානියක් නොවෙන්නටම ඒක ලබා ගන්නට ඕන. ඊළඟට ඔය කවුරුනුත් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට තව විශේෂ කටයුතු තුනක යෙදෙන්නට ඕන. යුතුයකම්, පින්කම්, සේවය. යුතුයකම් කියලා කොටසක් තියෙනවා අපි හැමදිනාටම කරන්න. යුතුයකම කියන්නේ බැඳිච්චම ක්‍රියාව, නොකරම බැරි ක්‍රියාව. යුතුයකම. අම්මා තාත්තා දූ දරුවන් නිසි විදියට හදන්න වඩන්න බැඳිලම සිටිනවා. ඒව අම්මා තාත්තගේ යුතුයකම්. දූ දරුවන් අම්මා තාත්තට අවනතුව කීකරුව හැදිලා වැඩිලා අම්මා තාත්තා රැක බලා ගන්න බැඳිලම සිටිනවා. ඒවා දූ දරුවන්ගේ යුතුයකම්. ස්වාමි පුරුෂයෙකු විසින් භාර්යාවකට කළ යුතු වැඩ, භාර්යාවක විසින් ස්වාමියෙකුට කළ යුතු වැඩ, ඥාති මිත්‍ර අසල්වාසීන් විසින් ඔවුනොවුන්ට කළ යුතු වැඩ පෙන්වලා තියෙනවා. ඒවා යුතුයකම් බැඳිච්චම ක්‍රියා, නොකරම බැරි ක්‍රියා. ඒව කරන්න ඕන. හොඳ සුවද සමාජයක් ඇති කරන්නට ඉතාම අවශ්‍යයි යුතුයකම් කියන ඒවා. ඔය ජනරංජනීයට උමනා කරන කාරණා ප්‍රකාශ කරන තැන බුදුරජාණන් වහන්සේ ඔය පෙන්වලා තියෙනවා. ඒවා හරියට කළොත් ජනරංජනීය කරන්න පුළුවන්, ජනයා සතුටු කරන්න පුළුවන්. රජවරුන්ට පවා උගන්වලා තියෙනවා මෙන්න මේ විදිහට රජකම් කළොත් හැමදෙනාම සතුටු කරගෙන රටත් හදන්න පුළුවන්, රටත් වඩන්නට පුළුවන් කියලා. ඒ වගේ මාර්ගයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. අපිට කොහෙවත් යන්නට ඕන නෑ ඔය සොයන්නට. කොයි රටකින් හරි හොඳ දේවල් ගත්තට කමක් නෑ. නමුත් ඒ හොඳේ කියන එක ඊට වඩා හොඳට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. අපේ රටට ගැලපෙන්නේ ඒකයි. අනිත් රටවල් වල ඒවා ඒ රටට ගැලපෙවි. මේ වගේ බෞද්ධ රටකට, බෞද්ධ ශිෂ්ටාචාරයක් තියෙන රටකට ඒ ක්‍රමෙම තියෙනට ඕන. සංවර්ධනය කියලාවත් අපි ඒ විදිහට වැඩ කළේ නැත්නම් සංවර්ධනයක් වෙන්නේ නැහැ. වර්ධනයක් වෙන්නට පුළුවන්. පුරාණ වචන වර්ධන, අභිවර්ධන, ප්‍රවර්ධන. සංවර්ධන කියන වචනේ වැඩිපුර පාවිච්චි කරන. සංවර්ධනය කියන්නේ මිනිහාගේ දියුණුවත් සමග යන වර්ධනය සංවර්ධනය. ඒ නිසා අපි ඒ අනුවත් හිතලා බලන්නට ඕන. අපේ යුතුයකම් කොටස හරියට කරන්න ඕන. සමාජයේ සුවදව වාසය කරන්න නම්. එතකොට තරහ, ක්‍රෝධ, අරෝමය බොහොම අඩුයි. පලිගනිලිය අඩුයි. ඊර්ෂ්‍යා අඩුයි. එතකොට කවුරුත් එකට බොහොම හිතවත්ව ඉන්නවා. අවුල් නැහැ, ගැටුම් නැහැ. එහෙමයි අපි හදන්නට ඕන. එහෙම නැතුව අපි නිකන් නීතියෙන් පමණක් නවත්තන්නට ගියොත් මේ වැරදි. නවත්තන්නට බෑ, නීතියක් අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා රජවරුන්ගේ නීතිය රට ගන්න ගියේ නෑ. අවශ්‍යයි. නමුත් ඊට වඩා ලේසියෙන් පාලනය කරන්න පුළුවන් මානව සංවර්ධනය ගෙන ගියොත් කරදරයක් නෑ. ඒ නිසා අපි ඒ කාරණියත් හොඳට හිතට ගන්න ඕන. ඊළඟට පින්කම් කියලා කොටසක් තියෙනවා. ජීවිතයක් සඵල කරගන්නට, සාර්ථක කරගන්නට. අප බෞද්ධයන් හැටියට పూర్ව ಜಾති පිළිගන්නවා, මතු ಜಾතිත් පිළිගන්නවා. පුනරුත්පත්තිය පිළිගන්නවා, කර්මයක් පිළිගන්නවා. අපේ పూర్ව ಜಾති වල කරන ලද කුශල කර්මයන්ගේ බලයෙන් මේ ಜಾතියේ වාසනාවන්ත ජීවිත ලැබුවා කියන එක බෞද්ධ විශ්වාසයයි. එතකොට ඒ මොනවද පින්? පින් කරන්නේ කිව්වේ ඒ නිසායි. పూర్ව ಜಾති වල අපි කරපු පින්කම් මොනවද මේ වාසනාව ඇති කරගන්නට? අද කෙනෙකුගේ ජීවිතේ වාසනාවන්තයි කියන්නට නම් කරුණු තුනක් එකට එක්කහුව වෙලා තියෙන්න ඕන. එකක් තමන්ගේ කටයුතු කර ගැනීමට වස්තු සම්පත්තිය. අනික ඉන්ද්‍රියන්ගේ අඩුවක් පාඩුවක් නැති වාසනාවන්ත උත්පත්තිය. තුන්වෙනිය ඥාන සම්පත්තිය. ඔය තුනම එකට එක්කහුවනොත් තමයි වාසනාවන්ත ජීවිතයක් කියන්නේ.
දේපල කොච්චර තිබුණත් ඉන්ද්‍රියන් විකලව තියෙනවනම් මොනෝ කරන්නේ මේ දේපල වලින්? දේපල කොච්චර තිබුණත් ඉන්ද්‍රියන් රූපේ හොඳට ලස්සනට ආවත් මන්ද බුද්ධිකනම් මොනෝ කරන්නේ ජීවිතෙන්? ඔය තුන එකට එක්ක අහුවෙන්න ඕන. ඔය තුන එකට එක්ක අහුවෙන්නට పూర్ව જાතියින් එන කොටසක් තියෙනවා. මොනවද? දාන, සීල, භාවනා. දන් දුන්නම මේ ස්වාභාවික ඵලයේ වශයෙන් භවභෝග සම්පත් ලැබෙනවා. සිල් රැක්කම මේ ස්වාභාවික ඵලයේ වශයෙන් වාසනාවන්ත උත්පත්තිය ලැබෙනවා. භාවනා කරාම ඒ ස්වාභාවික ඵලයේ වශයෙන් ඥාන සම්පත්තිය ලැබෙනවා. ඒ නිසා අපි పూర్ව જાතිවල ඒ ත්‍රිවිධ සම්පත්තිය මේ જાතියේ ඒ ත්‍රිවිධ සම්පත්තිය ලබාගෙන තියෙනවා නම් ඉදිරියටත් අපි ඒක ලබා ගන්න ඕන. මේ පින් කියන ඒවා මුදල් වගේ වැය වෙන කොටසක්. මේ පින්වතුන්ට කාටවත් තේරෙනවා මුදල් හම්බ කරනවා වියදම් වෙනවා. හම්බ කරනවා වියදම් වෙනවා. එතකොට වියදම් වෙන තරමට හම්බ කරේ නැත්නම් දුකයි. ඒ නිසා හැමදාම හම්බ කරනවා හැමදාම වියදම් වෙනවා. අර වැය වෙන ස්වභාවයක් තියෙන නිසා මුදල් වල වියදම් වෙන තරමට හම්බ කරේ නැත්නම් දුකයි. පිනුත් එහෙමයි. තමන් පින් රැස් කරගත්තම ඉෂ්ට විපාක වශයෙන් ඒ වැය වෙනවා. ආයෙත් රැස් කරන්න ඕන. ඒකත් වැය වෙනවා. එතකොට ඉෂ්ට විපාක වශයෙන් වැය වෙන තරමට මේ රැස් කිරීම අඩු නම් ඉෂ්ට විපාක වශයෙන් වැය වෙන්නට පින් නැහැ. එතකොට දුකයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් පින් කරන්ටයි කියලා කිව්වේ. ඒ විදිහට පින් කරනවා නම් ධර්මයේ ඉගෙනගෙන හොඳට ජීවත් වෙනවා නම් ඒ තැනට ඒ භාග්‍ය උදා වෙනවා. මීළඟ භවයත් වාසනාවන්ත කරගන්න හැකියාව ලැබෙනවා. තුන්වෙනි කාරණේ සේවයයි. සේවය කියන්නේ තමන් උපන් රටට, ජාතියට, ආගමට, භාෂාවට උදව්වක් කිරීමයි. අපේ රට, ජාතිය, ආගම, භාෂාව බොහෝ කල් පැවතුනේ ඒ සේවය නිසායි. අපේ මුතුන් මිත්තන් කරපු ඒ සේවය අනුගමනය කළා අපත් ඒ සේවයට බහින්න ඕන. ඒ සේවයට බහිනකොට අනුන් ගැන අපි හිතලා වැඩ කරන්න ඕන. තමන්ගේ රට, ජාතිය, ආගම, භාෂාව ඒ වගේම අනුන් ගැන නිතරම අපි හිතන්නත් පුරුදු වෙන්න ඕන. ආත්මාර්ථකාමීත්වය කියන එක බොහොම නරකයි. තමන් ගැන හිතලා වැඩ කරන්න ගියාම තමයි මේ අවුල් ගොඩක් හැදෙන්නේ. අනුන් ගැනත් හිතලා වැඩ කරනවා නම් කාටවත් අවුලක් නැහැ. එතකොට එහෙම යම් කිසිවකු සේවයක් කළොත් ඒ සේවය අපි පින්කම් හැටියට කළොත් ඒක කර්ම ශක්තිය වශයෙන් ගෙන යනවා. ඒ වගේම මෙහි ඉතුරු කරනවා. එච්චරයි ඉතුරු වෙන්නේ. සේවය සාධකයක් හැටියට බලන්න දුටුගැමුණු රජතුමා ගැන. දුටුගැමුණු රජතුමාට කොච්චර මහ පොළොව තියෙන්නේ නැද්ද? එදා හැටියට මුළු ලක් පොළොවම එතුමාගේ කියලා කියන්න පුළුවන්. එතුමාට කොච්චර සල්ලි තියෙන්නේ නැද්ද? එතුමාට කොච්චර ඥාති මිත්‍ර පිරිසක් ඉන්නේද? නමුත් අද බලන්නට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? එතුමා දුටුගැමුණුගේ කියලා පෙන්වන්නට බින් අඟලක් තියෙනවද? දුටුගැමුණුගේ කියලා පෙන්වන්නට සත කාලක් තියෙනවද? දුටුගැමුණු පරපුරේ කියලා පෙන්වන්න දෙය බිඳක් තියෙනවද? ඒව සේරම විනාශ වෙලා ගියා. නමුත් දුටුගැමුණුගේ සේවය අදත් එහෙම පවතිනවා. රුවන්වැලි මහා සෑය තිබෙනතුරු දුටුගැමුණුගේ නම යට කරන්නට බෑ. ලෝවා මහා ප්‍රාසාදයේ තිබෙනතුරු දුටුගැමුණුගේ නම යට කරන්නට බෑ. ඒ අංශයෙන් එතුමා අදත් ලෝකයේ විශේෂයෙන් සිංහලය අතර හොඳට ජීවත් වෙනවා. ඒ වගේ අපත් ගෙනියන්නටත් යමක් රැස් කරගන්නට ඕන. මේ තියලා යන්නටත් යමක් කරලා තියන්න ඕන. තියලා යන්නේ සේවයයි. උන්න ඔබඳු ජීවන සැලැස්මක් ඇතුව අපේ සමාජයේ ගෙනියන්නට අපි වැඩපිළිවෙලක් යෙදුවොත් අනාගතේ තාම වාසනාවන්ත වෙනවා. එහෙම නැත්නම් මීටත් වඩා දරුණු දේවල් වලට අපට මුණ දෙන්නට සිදු වේවි. විපත සැපතකට හරව ගන්නට නම් අපි අනාගතේ බලාගෙන හොඳ සැලැස්මක් හදලා අවුරුදු 25ක් ගියාට කමක් නැහැ මේකේ ප්‍රතිඵල එන්නට. ඒ බලාගෙන අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරවන්න ඕන. අද මව් කුසේ ඉන දරුවාගෙන් පටන් ගන්නට ඕන.
ඒ විදිහට අධ්‍යාපනයේ ගිහිල්ලා ක්‍රමයෙන් පාසලින් පාසලට උමම ගිහිල්ලා හැදෙන්නට. ওই ක්‍රමයේ බටහිරාත් පිළිගන්නවා. ඇමරිකාවේ උම අසංවර සමාජයක් කියන එක ඒ රටවාසීනුත් දන්නවා. මේ ළමයි මේ තරම් අසංවර වෙන්නේ කොහොමද? මේ සමාජයේ මේ තරම් අසංවර වෙන්නේ කොහොමද කියලා එක්තරා උගත් කාණ්ඩායමක් සෙව්වා. මේකට පිළියමක් කරන්න ඕන. මේ විදිහේ අසංවර තත්වයක් ගියොත් එහෙම බොහොම නපුරු සමාජයක් බිහි වෙනවා. මේ උගතුන් එකතු වෙලා විවිධ පරීක්ෂණ කළා. එහෙම කරගෙන ගියා සාර්ථක ප්‍රතිඵලයක් නැහැ. මේ අතන්ට තාම අහුවෙන්නේ. එහෙම ගිහිල්ලා මේ අය හිතුවා භාවනා උගන්වලා බලන්න ඕන කියලා. ළමයින්ට භාවනා උගන්වන්න පටන් ගත්තා. හොඳ තත්වයක් මේ අතන්ට අවබෝධ වුණා. ඒ ගැන කාලයක් මේ අත ළමයි අරගෙන පරීක්ෂා කළා භාවනා කරන්නට. කළා අන්තිමේදී මේ අය වැසගත් නිගමනය මොකද්ද? සංවර සමාජයක් ඇති කරන්න නම් මූලික ශ්‍රේණියේ ඉඳලම ළමයින්ට භාවනා උගන්වන්න ඕන. මූලික ශ්‍රේණියෙන් පටන් ගත්තම ටිකෙන් ටික දියුණු වෙලා ගිහලා 12 වෙනි ශ්‍රේණි සමාජයට ගියාම සංවර සමාජයක්. අන්න අපිත් ඒ වගේ ඉලක්කයක් හිතාගෙන ඉදිරියට යමු. එතකොට අපට මේ අද තියෙන විදිහේ කරදර දකින්නටවත් අහන්නටවත් ලැබෙන එකක් නෑ. ඒක තමයි අවශ්‍ය. මේ රටේ යම් තාක් දෙනා ඉන්නවනම් අපි සුහදව වාසය කරන්න ඕන. ඒ සුහදව වාසය කිරීමට අපි මේ වගේ සැලසුමක් ඇතුව ඉදිරියට ගමන් කරමු. එසේ කිරීමට මේ හැම දිනාටම තුනුරුවන්ගේ පිහිටින් සිතක් ශාන්තියක් යහපතක් වේවා, ආයුරාෝග්‍ය ආදී සම්පත් සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංසයන් හේතු කොටගෙන උතුම් වූ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරමි.